නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. අයිබෝන් නිදහස් සංවාද වැඩබිම තවදුරටත් සංවාදය කියන්නේ නිරන්තරයෙන්ම කියන විදිහට කතා කර කර ඉන්න එක නෙවෙයි. ග්‍රීක රෝම මූලයක් තිබෙන වචනයක් ඩයලොග් සංවාදය කියලා කියන්නේ ඒක වැඩබිමක්. අපි කතා කරනවා, තොරතුරු එකතු කරනවා, පර්යේෂණ ගවේෂණයේ සියල්ල මැද්දේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් මාවත් හොයනවා. ඇත්තටම නිදහස් කියන්නේ වැඩබිමක්. ඒ නිසා ඔබ ඔබේ මාංශපේශී බලයෙන් නෙවෙයි බුද්ධිය පාවිච්චි කරලා මේ සංවාදයත් එක්ක සම්බන්ධ වෙන්න. අපිත් එක්ක මේ සංවාදයත් එක්ක බැඳිලා ඉදිරියට යන්න. මේ වෙනකොට මේ රටේ මොනවද වෙන්නේ කියන කාරණා වරින් වර අපි කතා කරමින් ඉන්නවා. ඒවා ගැන අපිට අගක් මුලක් දිගක් පල්ලක් හොයාගන්න බෑ. ඒ නිසා විවිධ තලවල මේ සාකච්ඡා ඉස්සරහටම යනවා. මගේ වම් පැත්තෙන් ඉන්න ජනාධිපති නීතිඥ මනෝහර ආර්ද සිල්වා දැකපු ගමන් ඔහුව ඔබ හඳුනනවා. අයිබෝන්. මගේ දකුණු පැත්තෙන් ඉන්න මහාචාර්ය ප්‍රතිභා මහානාමේවා. අයිබෝන්. මේ රූපකායන් දෙකම ඔබ දකින්න නිසා වැඩි විස්තර අවශ්‍ය නැහැ. අපි දැනටමත් හුඟක් දේවල් කතා කරලා තියෙනවා. සංවාදේ පටන් ගන්න මම ඊටාම කෙටි ප්‍රශ්නයක් ඔබ දෙපොළගෙන් අහනවා. ඔබෙන් අහුවොත් කවුරු හරි මේ මොහොතේ මේ රටේ පවතින තත්ත්වය ඔබ කියවගන්නේ කොහොමද? ඊටාම කෙටියෙන් ඔබ කොහොමද දකින්නේ? මොනවද වෙන්නේ මේ රටේ? මේ රටේ වෙන්නේ ඇත්තටම වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියන එක හොයාගන්නත් ලොකු ගැටලුවක්. මොකද රටේ කිසි ඩිරෙක්ෂන් එකක් එහෙම නැත්නම් අරමුණක් නැතුව යනවා නිකන් පාවෙන නෞකාවක් වගේ. අපිට තියෙන ප්‍රශ්නය මේ හඳුනා ගැනීමට පාලකයාට නොහැකි බවක් පෙනෙන්න තිබෙනවා. කොටින් කියනවා නම් අපි එක ත්‍රස්තවාදයක් දෙමළ ත්‍රස්තවාදී ඉවර කළා අද ඉස්ලාම් ත්‍රස්තවාදයකට විත් තිබෙනවා. ඉතින් මේ හරහා මෙහි තියෙන මේ මූලික හේතුන් හොයන්න නැතුව විසඳුම් හොයන්නට මතු පිටින් දරන වෑයමක් හැටියට තමයි මම දකින්නේ. මම ඒ තත්ත්වෙම සම්බන්ධ කරලා ඔබ මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් සමාජ මාධ්‍ය ජාලාවල කියවෙන හැටියට රිෂාඩ් බදුරුදීන් හොරපාරෙන්ම ලංකාවෙන් ගිහිල්ලා. එතකොට ඒ ගැන කියවෙන්නේ එක්ක ජනාධිපතිවරයා අගමැතිවරයා එක්ක දෙන්නාම දැනුවත්ව මේ පුද්ගලයාව පැන්නුවාද. ෆයිස මුස්තාෆා කලින්ම ගියා. ඔව් අතිවිශාල මුදලක් මේ රැගෙන ගිය බව කියවුණා. මේ සියල්ල ජනමාධ්‍යවල තිබෙනවා. පුද්ගලික කාරණාම නෙවෙයි. දැන් පොදු කාරණා. ඔබට පේන විදිහට මේ පවතින ත්‍රස්තවාදයට එරෙහිව හමුදාවන් හැමතැනම පරීක්ෂණ කටයුතු කරනවා පෙනුනාට ඇත්තටම නීති ක්‍රියාත්මකද? ඊට පෙර මට කියන්න තියෙන්නේ අනතුරු තාම පහව ගිහිල්ලා නැහැ. මේගොල්ලෝ ගැහුවේ LTT වගේ නෙමෙයිනේ. LTT හොර ඩෙන්ටි කාඩ් හදාගෙන ඒගොල්ලෝ වෙනත් ක්‍රම වලින් ආවේ. මේ ගැහුව බෝම්බ 9ම ඍජුව මං කියනවා අනන්‍යතාවය හෙලි කරා. බය වුණේ නැහැ ඒගොල්ලෝ. ඒ නිසා මේ 9 දෙනාගෙම මේ කියන ජාතික හැඳුනුම්පත් සත්‍ය ඒවා. ඒ කියන්නේ තව පිටිපස්සේ කොටසක් ඉන්නවා. ඒ කොටස ආරක්ෂා කරනවාද ඔය කියන ඇමති? දැන් මට තියෙන මූලික දේ තමයි දැනට හදිසි අවස්ථා රෙගුලාසි තියෙනවා නම් ත්‍රස්තවාදී වෙලක් මේ පනත තියෙනවා නම් මේ පනත් තියෙනවා නම් ඇයි මේ අයව ආරක්ෂණ නියෝගමද තියාගෙන ඉන්න බැරි? බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ඉන්දියාවේ ගිහිල්ලා මේවා වැපිරුවා. දැන් කිඹුල් කඳුළු කඩනවා. ඒ නිසා මට නම් කියන්න තියෙන්නේ වගකීම් විරහිත සමාජයක් ලෝකේ නිර්මාණය කරා ලංකාව එකිනෙකාට බෝල පාස් කර කර අදටත් බැරි වෙලා තියෙනවා මේ ආරක්ෂාව තොරතුරු දීලා ඒ අයව අත්අඩංගුවට අරගෙන නඩුවක්වත් විභාග කරන්න. මොකද මේ ඔක්කොම එකට ලින්ක් වෙගෙන යනවා. ඒ නිසා මගේ කෙටි විග්‍රහය තමයි අනතුරු පහව ගිහිල්ලා නැහැ. අනතුරු තව ඉදිරියට එනවා. ඒවට මම දන්නේ ඔබ කියන ආකාරයට මොන ආකාරයකද පරීක්ෂා කරන්නේ. මේකේ ප්‍රධාන නිර්මාතෘවරු ඉන්නවා. ඒ අයව හොයන්නේ නැතුව මේ පොඩි ඇම්බැට්ටිය හොයලා මේක හරියන්නේ නැහැ. ඒ තමයි කෙටිම මට තමයි කියන්න තියෙන්නේ. දැන් මේ අතර මේ සියල්ල මැද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියමින් ඉන්නවා මේ තත්ත්වයට එකම හේතුව තමයි ත්‍රස්තවාද වැළැක්වීම පනත. ඒක හරියන්නේ නැහැ. අපි ඒ සඳහා ප්‍රතිත්‍රස්ත ඔහු කියන විදිහට අර ඇන්ටි ටෙරරිසම් කියන යෙදුම තමයි ඔහු ගේන්නේ. ඇමරිකාවේ හඳුන්වා දෙන්නේ වෙන අර්ථයකින් මීට කලකට කලින් කොහොම හරි දැන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව උත්සාහ කරන ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ලා වෙන මොකද්ද මේ විශාල මර්ධනයකට රට සූදානම් කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබේ කියවීම මොකද්ද? පළවෙනි එක මේ ගෙනල්ලා තියෙන ප්‍රතිත්‍රස්ත පනත එහෙම නැත්නම් ඒකේ හඳුන්වන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කියලා. ඉංග්‍රීසියෙන් කවුන්ටර් ටෙරරිසම් ලෝ කියලා කියනවා. ඒකෙන් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා මේ ගන්න පියවරකට වඩා ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම
අල්ල නොගන්න. එහෙම නැත්නම් ත්‍රස්තවාදය නැවැත්වීම නොකරන්න හිතාමතාම හදපු නීතියක් හැටියටයි මට පෙනෙන්නේ. දැන් අපි ගත්තොත් ත්‍රස්තවාද වැළැක්වීමේ ওই දැන් මේ ඉදිරිපත් කළ කියන ওই ප්‍රතිත්‍රස්ත පනත පනතේ සඳහන් වෙනවා මේ කොට්ටාස 5ක්. ඒ කොට්ටාස 5ට මේ පනත අදාළ වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මොකද මේ මාධ්‍යෙත් මේ පිළිබඳ මේ ලොකු විශ්ලේෂණයක් තිබ්බා. මොකද මේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ අයට දඬුවම් කරන්න බෑ කියලා. දැන් දණ්ඩ නීති සංග්‍රහයේ අපි සුද්ධෝ අපිට දීපු දණ්ඩ නීති සංග්‍රහය යටතේ කිසි ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ 91 2006 මේ දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ගෙනාවා. ඒ සංශෝධන වලින් තමයි මේ අවුල ඇති වුනේ. හැබැයි අපේ වර්තමානයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත පනතේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ මේ පනත අදාළ වෙන එහෙම නැත්නම් අදාළ නොවන කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. මොකද රටක වරදක් නිර්මාණය කරන්නත් ඒ වරදට හසු වෙන පුද්ගලයන් කවුද කියන එක හඳුනා ගැනීමේ නිදහස පරමාධිපත්‍ය රාජ්‍යයකට තිබෙනවා. ඒ හින්දා තමයි අපිට පුළුවන්කම තිබෙන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් රජීව් ගාන්ධි කියන විදේශිකයාට ගහපු අපේ හමුදා සෙබළාට දඬුවම් කරන්න පුළුවන්කම ලැබුණෙත් එහෙම නැත්නම් අහස් යාත්‍රාවක ඉඳලා පිටරට ඉඳලා අපරාධයක් කරපු කෙනෙක්ට දඬුවම් කරන්න පුළුවන්කම ලැබුණෙත් ඒ වගේම පිටරටින් මේ රටට ආපු ඊරාන ජාතිකයෝ පාකිස්තාන ජාතිකයෝ කුඩු එහෙම අරගෙන ආවහම උන්ට දඬුවම් කරන්න පුළුවන්කම ලැබුණෙත් අපිට අපේ පාර්ලිමේන්තුවට පුළුවන් තීරණය කරන්න මේ රටේ අපරාධ නීතිය මොකක්ද කියලා. ඒ හින්දා තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ දැනට තිබෙන පනතේ මේ පනත අදාළ වෙන්නේ කාටද අදාළ වෙන්නේ නැත්තේ කාටද කියන එක පිළිබඳව සඳහන් නැහැ ඕන කෙනෙකුට අදාළයි. දැන් මේ පනත ගත්තොත් මේ පනතේ තියෙනවා යෝජිත පනත ගැන යෝජිත පනත. යෝජිත පනත ඇත්තටම පනත කියන එක පනත් කෙටුම් පත ගත්තොත් ඒකේ පනත් කෙටුම් පතේ කොට්ටාස 5ක් හඳුනාගෙන දින මේක ඉතාමත් වැදගත්. මම හිතන්නේ අපි පොඩ්ඩක් හිමීට මේක පරිශීලනය කරලා බලන එක. මේ මේ පනත පළවෙනි කොට්ටාසය තමයි පුරවැසියෙන් වරදක් කළොත් ඔහුට බලපාන. දැන් ත්‍රස්තවාදී කටයුත්ත පුරවැසියෙක් කරනවද පුරවැසියෙන් නොවන කෙනෙක් කරනවද කියන එක අදාළ කාර්යයක් නෙවෙයිනේ. කවුරු කරත් ත්‍රස්තවාදී වැඩේ ත්‍රස්තවාදීමයි. එතකොට මේකේ පළවෙනි කැටගරි හැටියට දානවා මේක කියනවා ඇප්ලිකේෂන් ඔෆ් දී ඇක්ට්. මේ පනත බලපවත්වන පළවන කොට්ටාසය තමයි එහෙම නැත්නම් කැටගරි එක තමයි ලංකාවේ පුරවැසියෝ. පුරවැසියෙක් ලංකාවේ ඇතුළේ ඉඳගෙන කරත් එළියේ ඉඳගෙන කරත් මේක වරදක්. දෙවෙනි කොට්ටාසය තමයි ඕනෑම පුද්ගලෙක් පුරවැසි වෙන හෝ නොවන කෙනෙක් ලංකාවේ ඇතුළත හෝ ලංකාව කියලා අපිට සලකා හැලිය හැකි භූමි ප්‍රදේශයක දැන් උදාහරණයක් හැටියට එංගලන්තයේ තානාපති කාර්යාලය ගත්තොත් එහෙම නැත්නම් අපේ සෞදි අරාබියාවේ තියෙන මේ අපි හිතමු තේ විකුණන මේ අවුට්ලට් එකක් ගත්තොත් ලංකාවේ ආණ්ඩුවට අයිති යම්කිසි භූමියක ත්‍රස්ත කටයුත්තක් කරොත් ලංකාවේ පුරවැසියෙක් වේවා පුරවැසියෙක් නොවුනත් මේ පනත අදාළ වෙනවා. තුන්වෙනි කැටගරි එක තමයි ඕනෑම පුද්ගලෙක් පුරවැසියෙකු වන හෝ නොවන ඕනෑම පුද්ගලෙක් ලංකාවේ ඇතුළත ඉඳගෙන හරි ලංකාවෙන් පිටත ඉඳගෙන හරි ලංකාවේ පුරවැසියෙකුට විරුද්ධව යම්කිසි ක්‍රියාවක් කළොත් එහෙම නැත්නම් ලංකාවේ දේපලකට විරුද්ධව ඒ කියන්නේ රජයට අයිති දේපලකට විරුද්ධව කරොත් පනත අදාළයි. ඒ කියන්නේ ලංකාවට විරුද්ධව කරන වැරදි නෙමෙයි. අන්නේ අපි මෙතෙන්දී අපි හඳුනාගත්තොත් මේක පැහැදිලිව කියනවා එක්ක ලංකාවේ පුරවැසියෙකුට විරුද්ධව කරන්න ඕනේ. ඒ ලංකාවේ ඉන්න පුරවැසියෙකු නොවන අපි හිතමු රජීව් ගාන්ධිතුමාව ඝාතනය කරා වගේ පිටරටක ඉන්න කෙනෙකුට විරුද්ධව කරන කුමන්ත්‍රණයක් නෙමෙයි. ලංකාවේ පුරවැසියෙකුට විරුද්ධව යම් කිසි කුමන්ත්‍රණයක් කරොත් හරි එහෙම නැත්නම් ලංකාවේ දේපලක් ඉලක්ක කරගෙන යම් කිසි ක්‍රියාවක් කළොත්
පුරවැසියෙක් වුණත් නොවුණත් අදාළ වෙනවා. හතරවෙනි එක තමයි ඕනෑම පුද්ගලයෙක් ලංකාවේ පුරවැසියෙක්ව ඉඳලා දැන් පුරවැසි භාවය නැති වෙලා නම්, ඒ කියන්නේ දැන් පුරවැසි කලින් පුරවැසි භාවයක ඉඳලා දැන් පුරවැසි භාවය නැති වෙලා නම් ඔහුට ඔහු කරනු ලබන වරදක් ලංකාවේ ඇතුළත හෝ පිට ඔහුව වරද කරුවෙක් කරන්න පුළුවන් ඔහුගේ නිත්‍ය වාසය ලංකාවේ තියෙනවා නම් පමණයි. එතකොට නිත්‍ය වාසය ලංකාවේ නැත්තම් ඔහු දැන් පුරවැසි භාවය ලබාගෙන තියෙන රටේ අවසරය ඕනේ ඔහුට විරුද්ධව කටයුතු කරන්න. දැන් බලන්න මේ වගන්තිය මම පස්වෙනි වගන්තියත් කියලා මම මේක පැහැදිලි කරන්නම්. පස්වෙනි එක තමයි ඕනෑම පුද්ගලයෙක් ලංකාවේ නිත්‍ය වාසය තියෙනවා නම්, කියන්නේ පුරවැසියෙකු වන හෝ නොවන ලංකාවේ නිත්‍ය වාසය තියෙනවා. දැන් අපි හොඳාකාරව දන්නවා. දැන් අගමැතිතුමාම කියනවනේ මේ ත්‍රස්තවාදී උවදුර හරි ගෝලීයයි. ඉතින් ඕක ගෝලීය නම් ඒ කියන්නේ මේ ලංකාවේ ත්‍රස්ත කටයුතු සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ ලංකාවෙම ඉඳගෙන නෙමෙයි. දැන් අපි හොඳම නිදර්ශනය තමයි ලංකාවේ පුරවැසියන් හැටියට ඉඳලා එංගලන්තය වගේ රටවල් වල, ඉන්දියාව වගේ රටවල් වල දෙමළ හිටපු ත්‍රස්තවාදීන් එහෙ ඉඳගෙන ලංකාවට විරුද්ධව කටයුතු කරනවා. දැන් අපි හොඳටම දකිනවනේ මේවා ජනීවා නුවර, ලන්ඩන් නුවර ලංකාවට විරුද්ධව වෙන කටයුතු. එතකොට ඔවුන් මුදල් එක්රැස් කරනවා, ආයුධ එක්රැස් කරලා මෙහාට ගෙනෙනවා. ඒ ගෙනෙන ආයුධ අපිට හමු වෙලත් තිබෙනවා. එතකොට ඒ කුමන්ත්‍රණ සියල්ලක්ම කරන්නේ පිට රට ඉඳගෙන. ලංකාවේ තානාපති කාර්යයක් ඇතුළට ගිහිල්ලා නෙමෙයි. එතකොට එහෙම එළියේ ඉඳගෙන පිට රටක එහෙම කටයුත්තක් කරන පුද්ගලයෙක් අපිට හසු කරගන්න පුළුවන් වෙන්නේ මේ අපේ නිත්‍ය පදිංචිය තියෙනවා නම් විතරයි. එතකොට බලන්න අද වර්තමාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කෙනෙක් පුරවැසියෙක්ද නැද්ද? කෙනෙකුට නිත්‍ය වාසය තියෙනවාද නැද්ද? ඔහු පුරවැසියෙකු වෙන රටේ අවසරය තියෙනවාද නැද්ද කියන කාරණාව කිසිසේත් අදාළ නැහැ අපිට නඩුව පවරන්න. ප්‍රබලම කාරණේ. එතකොට මේකේ මොනවා තිබ්බත් වැඩක් නැහැ. ත්‍රස්තවාදියාව මේකෙන් නිදහස් කළා. දැන් මේ ත්‍රස්තවාදය ගැන මහා ලොකුවට මේකේ තියෙනවා වගන්ති මං හිතන්නේ 100කට කිට්ටු වෙන්න ඊටත් වැඩිද මන්දා 99ක් ගන්ති 99ක් තියෙනවා පිටු 84ක් තියෙනවා 84ක් වැඩි. එහෙම විශාල පනතක්. ඉතින් පනතේ කොච්චර අනර්ග දේවල් තිබ්බ අනර්ග දේවල් තියෙනවා කියලා මම කියනවටත් නෙමෙයි මොනවා තිබ්බත් වැඩක් නැහැ. නියම ත්‍රස්තවාදියාව එළියට දාන්න පනත බලන පාන විදියට. ඔබ ඊට එකඟද මේ කතන්දරයට? සහ ඔබ මේ සම්බන්ධයෙන් දරන මතය? ප්‍රතිත්‍රස්ත පනත ජනාධිපති නීතිඥතුමා ඉතාම පැහැදිලි කරා පනතේ අදාළත්වය. මම ඒකෙන් තව ටිකක් එළියට එන්න. දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමේ අරමුණ රාජ්‍ය විරෝධී කැරලි, ශිෂ්‍යයන් කරන අරගල. දැන් ඔය ශිෂ්‍යෝ ගිහිල්ලා සටන් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ගහන රජයේ දේපල. ඉතින් මේක හරි සූක්ෂම විදිහට වෘත්තීය සමිති ක්‍රියාකාරකම්. ඒ කියන්නේ මේ රජය සම්පූර්ණයෙන්ම ජනතා අප්‍රසාදයට ලක් වෙලා. ඒ ජනතා අප්‍රසාදයට ලක් වෙලා හින්දා තමයි මෙවන් පනතක් දැනට උපයෝගී කරගන්නේ. දැන් මේක කොච්චර වැරදි අර්ථ නිරූපණයක්ද මේ අගමැතිතුමා දෙන්නේ ස්කයි නිවුස් එකටයි ජාත්‍යන්තර මාධ්‍යයන්ටයි කියන්නේ දැන් පනතක් නැහැ කියලා. දැන් මෙතුමා පැහැදිලි කරා දැන් එතකොට මේ පනත තුල එතුමා වචනයක්වත් කිව්වේ නැහනේ. දැන් මේ පනත තුල කරන්නේ ඒ කියන්නේ මේක හරීම විකටමක්. ජාත්‍යන්තරයට පෙන්නනවා ලංකාවට පෙන්නනවා පනතක් නැහැ කියලා. හැබැයි පනත තුල සුරතල් කරන්නේ කවුද?
ත්‍රස්තවාදී. පනතෙන් ත්‍රස්තයෝ කියලා දකින්නේ කවුද? අහිංසක ශිෂ්‍යෝ, වෘත්තීය සමිති කරන අය, රටට එරෙහිව නැගෙන අය. මේක තමයි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ඉත්තු ධම්මල අද රාජ්‍ය මාධ්‍යවල කතා කරන්නේ. ඒ නිසා එක්කෙනෙක්වත් පනතේ අදාළත්වය වුණොත් තමයි ඔය වගන්ති 99ටම යන්නේ. හැබැයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ දැන් ඊටාම පැහැදිලිව තියෙනවා ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත කරන ඒ පුහුණුව ලබාගෙන ආව ඕන කෙනෙකුව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. ලංකාවේ හිටිය වමේ නායකයෙක් විජය කුමාරතුංග. ඔහු ඇති පිරිස ඉන්දියාවට ගියා. ඉන්දියාවේ තියෙන නැක්සලයිට් කියලා ව්‍යාපාරය. ඒක සම්පූර්ණයෙන්ම ආයුධ පුහුණුව ලැබලා ඉන්දික ගුණෝදන තව නොකී කතන්දර ගොඩක් තියෙනවා. ඒ අය ආවා. දැන් එතකොට ඒ අය අත්අඩංගුවට ගත්තේ මොන පනත යටතේද? රැඳවුම් නියෝග ගහලා විජය කුමාරතුංගට කටුකම්බි ගහලා දාගෙන හිටියේ මොන පනත යටතේද? එතකොට අගමැතිතුමා කොහොමද කියන්නේ? දැන් එයාගේ ගෝලයන්ගේ තර්කය මෙච්චරයි. දැන් පිට රට ආයුධ පුහුණුව ලැබලා ආවා ඒ අයව පවතින ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න බෑ ඕනේ මේක. දැන් බලනකොට ඒකවත් මේකේ නෑ. ඒක නෙමෙතුම පැහැදිලි කරේ. දැන් මෙතන යන්නේ එක්තරා සෙල්ලමක්. ජනාධිපතිවරයාට නීතියේ අගමුලක් තේරෙන්නේ නැහැ. ජනාධිපතිවරයා අස්සම් කරනවා මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ දෙයක් ගේන්න ඉතා සූක්ෂමව ව්‍යාපාරයක් ලංකාවේ පවතී. ඒ ව්‍යාපාරය මම දැක්කේ 2014 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා තුල. ඒක ගේන්නේ තනිකරම ටැමිල් ඩයස්පෝරා. ගෙනල්ලා මේ තත්ත්වය ඇති කරන එක. ඒ නිසා මේ පනත ඕනේ නෑ මගේ අර්ථය. මම ලිපිලීලා තියෙනවා. මම කියන්නේ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව ටිකක් ශක්තිමත් කරන්න පුළුවන්. ඒ නිසා මේක ආණ්ඩුවට සම්බන්ධ විවිධ කොටස් වලට ලැබෙන ප්‍රාග්ධනයක් විශාල වශයෙන් තියෙනවා. එතකොට ඒ අයට හිසරදයක් වෙනවා මේ රාජ්‍ය විරෝධී අරගල සහ කැරලි. අනේ ඒ නිසා තමයි මා කියන්නේ මා එකඟ වෙනවා ඔය පුරවැසියා කියන අර්ථය ගාවන්න එපා ත්‍රස්තවාදයක් කියන එකට. මොකද ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් කඩකිරීමක්. පුරවැසියෝ ඔහොම කරන්න යන්නේ නැහැ. එතකොට දැන් මේකෙන් වෙන්නේ අහිංසක පුරවැසියෝ ත්‍රස්තවාදී කළා. දැන් ඔබතුමාව අත්අඩංගුවට ගන්න පුළුවන් මාව අත්අඩංගුවට ගන්න පුළුවන්. අපි පුරවැසියෝ. නමුත් කලින් එක යටදී අත්අඩංගුවට ගන්න බෑ. ලස්සන්ට නිර්මාණය කරනවා මාධ්‍ය වේදීන් නොමර අත්අඩංගුවට ගන්න. යම් යම් ප්‍රකාශන මත ඒ අය උත්සාහ කරනවා අත්අඩංගුවට ගන්න. ඒ වගේම තව ඔගේ පනතේ ඇතුළට ගියොත් මට පේන දෙයක් තමයි වැරදි නිකන් සරලව තමයි සලකලා තියෙන්නේ. ඒවා තරම්ම මහ බරපතල ගණයට අයිති වෙලා නැහැ. හරි. දැන් හෝ මම අහනවා අත්අඩංගුවට ගත්තා හිස්බුල්ලාගේ කෝඩිනේටර්. අත්අඩංගුවට ගත්තා අපේ රට හැරදාලා පලාගිය කිඹුල් හඳුළු හෙලපු කවුද ඔය කියන කර්මාන්ත ඇමති රිෂාඩ් බදුදි. එතකොට ඒ අයව අත්අඩංගුවට අරගත්තා දවස් 2ක් 3ක් නෙමෙයි පැයෙන් නිදහස් කරා. වසන්ත සේනානායක පැහැදිලිව කියනවා මාධ්‍යයට ලැජ්ජ නැතුව හිරිකිතව මොකක්ද මම තුර්කියේ පුහුණුව ලැබපු 50ක් අල්ලලා දුන්නා. විමර්ශන ඉතා කෙටියෙන් ගියා. ප්‍රබල මුස්ලිම් රජයේ ඇමතිවරු දෙදෙනෙක්ගේ බලපෑම නිසා ඒවා ඉවර වුණා. කවුද මේ ප්‍රබල ඇමතිලා දෙන්න? මට තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ මේක ආණ්ඩුව දන්නවා. හැමෝම කෑදරයි ශාපා. බලයට වඩා නිකන් පාර්ලිමේන්තුවේම රැඳී හිටින්න. මේගොල්ලෝ දැන් මේ රාජිත සේනාරත්නව මුලින්ම දාලා ඒක ඊතරම්ම හරි ගියේ නෑ. ඒතකොට මම කියන්න හදන්නේ මේකයි. මේ පනත් ජනතා හිතවාදීන්, ජාතිකවාදීන් වමේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මුළුණු පුටා දමන්න තමයි ගෙනත් තියෙන්නේ. මොකද හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ත්‍රස්තවාදියා කියන එක නිර්වචනය කරන්නේ. කෙනෙකුට ඔහු ලිබරල් ෆයිටර් කෙනෙක්, කෙනෙකුට ඔහු ත්‍රස්තවාදී. ඉඩ තියාගෙන ඉන්නේ. ඉඩ තියාගෙන තමයි මේ දේ ගේන්නේ.
දැන් අහනවා අගමැතිතුමා පොල් ගෑවද කියලා. ඉතින් එයාගෙන මේ ආණ්ඩුව වෙන කෙනෙක් නෙමෙයිනේ. කොමිටි ස්ටේජස් වල පවා තේරුම් යන්න ඇති මේ තත්ත්වය මොකක්ද කියන එක. දැන් මම අහන්නේ මේ අපරාධය වෙලා දැන් සති ගානකුත් ගිහිල්ලා තියෙනවා. මේකේ වරදකරුවෝ හෙලි වෙලක් තියෙනවා. පැහැදිලිව වග කියන අයත් හෙලි වෙලා තියෙනවා. ඉල්ලා අස් වෙලා තියෙනවා. කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ කියන්නේ මේ පනතම ඕනේ දේ නෛතික නෑ. මේ පනත ගෙනාවොත් ඒ අය නිදොස් කොට නිදහස් වෙනවා. මේකෙන් වෙන දේ තමයි ප්‍රායෝගිකව ජනතාවට දානවා Tamanට ඕන දේ කරගෙන. ඒ නිසා මං සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා මේ පනත කියන එකට තම විරෝධය දක්වන්න. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වෙලාවේ ජාතික වගකීමක් තියෙනවා. මෙතුමා කිව්වා වගේ පනත හොඳින් කියවන්න. පනත අධ්‍යයනය කරන පනත අධ්‍යයනය කරන තියම මේව දැකලවක්වත් නැහැ පාර්ලිමේන්තුවේ පුස්තකාලයකත් මේ ඉන්නේ නැහැනේ මේ ජනතා හිතවාදී කියන. ඉතින් මේ අයට වෙනම ඔබ නොදන්න අරමුදලක් තියෙනවා. මේ පනත නිර්මාණය කිරීම සඳහා. ඒකේ ඉන්නවා රාජ්‍ය නොවන සංවිධානවල හැඟවුණ චරිත, එළියට ආව චරිත නිකම් බබා පාට් එක දාලා මේ පනතේ තියෙන වගන්ති, අර්ථ නිරූපණය, අදාළත්වය ඊට වඩා දරුණුයි කියන එක. ඒතර මේකට නායකත්වය දෙන්නේ ඇත්තටම අගමැතිතුමා නෙමෙයි. අගමැතිතුමත් මෙහෙවන ජාත්‍යන්තර බලවේග දැන් හඳුනා ගනිමින් පවතී. ඒතර හරි ලේසිනේ මේක ගේන්න. කිසිවක් නොදන්නා Facebook එකෙන් තොරතුරු දන්න ජනාධිපති කෙනෙක් ශ්‍රී ලංකාවේ. එතකොට අගමැතිතුමාට මේවා සම්බන්ධව විශාල වශයෙන් ජනතාව නොමග වෙවීම සම්බන්ධව බරපතල වගකීමක් තියෙනවා. ඒක තමයි මම ආරම්භයේදී කිව්වේ වගකීම් විරහිත රාජ්‍ය නායකයන් ඉන්න එක මේ සෝමාලියා හොඳයි මීට වඩා හරි. හේටිය හොඳයි මීට වඩා. දැන් අපි මේ මෙතනට සම්බන්ධ කරලා ගත්තොත් දැන් මේකේ අන්තර්ගතයත් අපි කතා කරමු මැද්දෙන්. දැන් හරි පැහැදිලි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර යුරෝපා සංගමේ GSP+ යෝජනාවලියත් මේක තියෙනවා. මේ ත්‍රස්ත විරෝධී ප්‍රතිත්‍රස්ත පනත ගැන. එතකොට රාජ්‍ය ආයතන කිලිමි පිටිපස්සේ මේ ඩ්‍රාෆ්ට් එකත් අපි හදුවේ නෑ මං හිතන්නේ. ඒක හදලා ගියේ නැති අපි සිංහලට පරිවර්තනය කරගන්න නැති. දැන් මේ ජාත්‍යන්තර උමනාව කියලා හරි පැහැදිලි. එතකොට ඒ ගැනත් සඳහන් කරමින් ඇයි එහෙම ජාත්‍යන්තරයට මම කියන්නේ ඉන්දියා ජාත්‍යන්තර එහෙම විදේශ ඒජන්සිස් වලට මේ උමනාව මොකද්ද මෙහෙම කරන්න තියෙන උමනාව ඒකත් සඳහන් කරගෙනම ඒ පැත්තත් සලකා බලාගෙනම අපි අන්තර්ගතයට යම් මේක තව ටිකක්. ඔව් දැන් පැහැදිලිනේ මේ ආණ්ඩුව බලයටපත් වුණාම 2015 අගෝස්තු මාසයේ ඡන්දෙ තිබුණේ 17 වෙනිදා. සැප්තැම්බර් මාසේ 15 වෙනිදා වෙනකොට ලංකාවට විරුද්ධව යෝජනා සම්මතයක් ගෙනාවා. ඒ යෝජනා සම්මතේ අපි පිළිගත්තා අර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව. ඒක ස්තුති පූර්වකව පිළිගත්තා. එතකොට ඒවයි මේ යෝජනා සම්මතයේත් ඒ වගේම ඒ කුමාරයාගේ වාර්තාවෙත් ප්‍රධාන වශයෙන් කියන එක කාරණාවක් තමයි මේ දැන් තියෙන ත්‍රස්ත පනත අහෝසි කරලා වෙන පනතක් ඒකට ගේන්න ඕනේ කියලා. දැන් වර්තමාන පනත වැඩි දියුණු කළ යුතුයි කියන එක මම පිළිගන්නවා. ඒ කියන්නේ මේ එක පනතකවත් ත්‍රස්තවාදී ඇත්තටම වළක්වන ක්‍රමයක් නැහැ. ওই අපි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කියලා කිව්වට ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයද ලංකාවේ අපරාධ නීතිය ගත්තොත් ওই අපරාධ නීතියේ බොහෝම සුළු කොටසක් තියෙන්නේ ඇත්තටම අපරාධ වෙන එක වළක්වන්න. ඒතර අපි කළ යුතුව තියෙන්නේ තව පරිච්ඡේදයක් දෙකක් එකතු කරන්න ත්‍රස්තවාදී කටයුතු සිදු කිරීමට හේතු වන කාරණා මොනවද කියන එක හඳුනාගෙන ඒවා වෙන එක වළක්වන්න. දැන් අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ඉස්පිරිතාලවල් ගොඩක් හදනවට වඩා රෝග වැළඳෙන එක වළක්වන එකනේ වඩා සුදුසු එක අපි පිළිගන්න විදියට. දැන් මිනිසුන්ට වස කන්න දෙන්නේ නැතුව මිනිසුන්ගේ පරිසරය දූෂණය කළා මිනිසුන්ව ලෙඩ කරන්න නැතුව මිනිසුන්ව ආරක්ෂා කරනවා නම් රෝහලුත් අඩුවෙන් කරන්න පුළුවන්. prevention is better than cure කියන එක තමයි. prevention is better than cure. දැන් අපි කවදාකවත් මේ අපරාධ නීතිය අපි අපරාධ නීතිය දිහා බලන්නේ මේ පුද්ගලයෝ අරගෙන ඔවුන්ව දඬුවම් කරලා එක්ක ඔවුන් එල්ලුම් ගස් යවල එහෙම නැත්නම් ඔවුන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමෙන් රටක අපරාධ නැති වෙන්නේ නැහැ. දැන් අපි මේ වර්තමාන ප්‍රශ්නේ ගමු. දැන් වර්තමාන ප්‍රශ්නේ මේ ඉස්ලාම් ත්‍රස්තවාදී අපි ගත්තොත් ඒ කියන්නේ ලෝකයේ පැවතිය යුත්තේ ඉස්ලාම් ධර්මයේ පමණයි.
ඒ නිසා අනිමි සියලු දෙයක්ම දෙනෙක්ම ඝාතනය කළ යුතුයි කියන මේ මන්දබුද්ධික මානසිකත්වය තුල ඉඳගෙන නෙමෙයි මහා විශාල අපරාධ කරන්නේ. මම මේ කියන්නේ අපේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව නෙමෙයි. මේ ඉස්ලාම් ධර්මය අදහනවයි කියලා කියන පිරිසක් මුස්ලිම් පිරිසක් මේ අපරාධවල නිරත වෙනවා. ওই ඉස්ලාම් ධර්මය යම්කිසි විදිහකට අර්ථ නිරූපණය කරමින්. දැන් රටේ අගමැතිවරයාත් කියනවා 600ක් පිටරටින් ඇවිල්ලා මේ මද්රාසා පාසල් වල උගන්වනවා කියලා. දැන් මේ 600ට ලංකාවේ දැන් ලංකාවේ මුස්ලිම් ජාතිකයෝ හිටියනේ දැන් අවුරුදු ගණනාවක්. එතකොට ඒ අයත් මේ ඉස්ලාම් ධර්ම ඉගෙන ගත්තනේ. අපි පොඩි කාලේ අපිත් එක්ක ඉගෙන ගත්ත අනිත් සහෝදර මුස්ලිම් භක්තිකයෝ මුස්ලිම් ආගම නොදැන නෙමෙයිනේ මේ ඒ අයත් ගුරුවරු හිටියා. ඒ අයගේ දෙමව්පියොත් ඉස්ලාම් ධර්ම ඉගෙනුවා. දැන් මේ හදිස්සියෙන් පිට රටින් ගුරුවරු 600ක් මේ රටට වීසා අරගෙන ඇවිල්ලා ඉස්ලාම් ධර්මය උගන්වන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද? දැන් මේ ඉස්ලාම් ධර්මය උගන්වනවායි කියන මතු පිටින් කියන කතාව පිටිපස්සේ තියෙන්නේ වැරදි විදියට එහෙම නැත්නම් වෙනස් විදියකට ඉස්ලාම් ධර්මයේ අර්ථ නිරූපණය කරමින් ත්‍රස්තවාදී ක්‍රියාවන් වල නිරත වීම සඳහා මේ තරුණ කුඩා ළමයි ත්‍රස්තවාදීන් බවට පත් කරනවා. එතකොට රටක ත්‍රස්තවාදී පනතක් කරන්න ඕන මොකද්ද? මේ මද්රාසා පාසල් දැන් මේ ශරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාල දැන් ওই විශ්වවිද්‍යාලය දන්නේ නැහැ මඩකලපුව කැම්පස් කියලා බැටික්ලෝ කැම්පස් කියලා. දැනට දැන් ලංකාවේ 7%ක්ද 8%ක්ද තමයි ඉන්නේ මුස්ලිම් භක්තිකයෝ. දැන් නැගෙනහිර පළාතේ ඒ මුස්ලිම් භක්තිකයන් ඉලක්ක කරගෙන විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා. ඒකේ අනිත් ළමයිත් ඉන්නවා. නමුත් නැගෙනහිර පළාතටම රජයේ විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා. අග්නිදිග. දැන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ බැටික්ලෝ කැම්පස් එක තුන්වෙනි එක ওই ශරියා නීතිය උගන්වීම සඳහා ඒගොල්ල පටන් ගත්තේ මේ වෙන කාර්මික පුහුණු කියලා තමයි අවසර ගන්න. කාර්මික පුහුණු කරන්න කියලා අවසර අරගෙන ඊට පස්සේ හඳුන්වලා දෙනවා මේ ශරියා නීතිය. ඊට පස්සේ කාර්මික පුහුණුවක් නැහැ. ඒ කාර්මික පුහුණුවත් සමට උපයෝගී කරගන්න පුළුවන් බෝම්බ හදන්න එහෙම. හරි. එතකොට දැන් මේ ශරියා නීතිය මේ කරන විශ්වවිද්‍යාල උණු කරනවා. දැන් මේ විශ්වවිද්‍යාලවල උගන්වන්නේ මොනවද? මේ මද්‍රසා පාසල් වල උගන්වන්නේ මොනවද? ඒවායේ වැරදි දේවල් ළමයින්ට උගන්වනවා නම් ඒවා වළක්වන්නේ කොහොමද කියන එකනේ අපි බලන්න ඕනේ. මේවා ටික ඉගෙනගෙන ওই ඉස්කෝල වලින් ත්‍රස්තවාදීන් පිට කළා ඊට පස්සේ ඕන් ත්‍රස්තවාදී කටයුතු කරාට පස්සේ අල්ලගන්න එක නෙමෙයි ලෝක ජයග්‍රහණය. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ කාරණාව කියන්න ඕනේ. දැන් ඉස්ලාම් ධර්මය ලංකාවේ උගන්වන එකට මම විරුද්ධ නෑ. බෞද්ධ ළමයා බුද්ධ ආගම ඉගෙන ගන්නවා වගේම කතෝලික ළමයා එහෙම නැත්නම් ක්‍රිස්තියානි ළමයා ක්‍රිස්තු ධර්මය ඉගෙන ගන්නවා වගේම මේ වයලන්ස් එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයකින් තොරව ඉස්ලාම් ධර්මයේ තියෙන හොඳ කාරණා උගන්වන එකේ අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. දැන් අපි පොඩි කාලේ මුස්ලිම් භක්තිකයෝ මෙහෙම බෝම්බ වතු කරේ නැහනේ. මේ විදිහේ ඉස්ලාම් ධර්මයේ මුවාවෙන් එහෙම නැත්නම් ඉස්ලාම් ධර්මයේ එක්ක යම් පාට ඒගොල්ලම කියන විදිහට කුරානයේ තියෙන යම් පාට අරගෙන ඒවා ඒ අයට අවශ්‍ය විදිහට අර්ථ නිරූපණය කරලා ප්‍රචණ්ඩත්වයේ ළමයින්ට උගන්වන ෆැක්ටරි නිර්මාණය කරනවා. දැන් ඒවා නවත්තන්න කෝණීති. දැන් අපි මුස්ලිම් පල්ලි ගණනාවක කඩු කොම්පඤ්ඤ වීදියේ පල්ලියේ පමණක් කඩු 40ක් හොයා ගන්නවා. කොල්ලුපිටියේ පල්ලියෙත් හෝ ඊට කිට්ටුවක තියෙන පල්ලියකත් කඩු 20ක්. දැන් මේ පල්ලිත් කඩුත් අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් මේ පල්ලි නීත්‍යානුකූලව පවතින පල්ලිද? ඒවා ලංකාවේ ලියාපදිංචි වෙන පිළිවෙතක් තිබෙනවද? ලංකාවේ ඕන තැනක හිටපු ගමන් මතුවෙනවා පල්ලි. දැන් මම
මුස්ලිම් භක්තිකයන් පල්ලියක් ගොඩනගලා යාඥා කිරීම සඳහා තැනක් හදාගන්න එකට මම විරුද්ධ නැහැ. නමුත් ඒ පන්සලක් පල්ලියක් වේවා පන්සලක් වේවා මොකක් හෝ වේවා ඒවා ත්‍රස්තයන් විසින් ආක්‍රමණය කරන එක අපි වළක්වන්න ඕන. ඒ නිසා මේ දැන් ලෝකේ ඕන රටක තියෙනවා පූජනීය ස්ථාන පාලනය කරන පනත්. ඒ කියන්නේ පූජනීය ස්ථානයක් කියලා ස්ථානයක් නියාමනයක් කරන විදිහ. ඒක නියාමනයක් කරේ. ඒවා කවුද ඒවා බාර වෙන්නේ? ඒව බාර වෙන්නේ ත්‍රස්තවාදීද? දැන් කඩු 40ක් තියාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ ඒක ඇතුලේ ත්‍රස්තවාදීනුත් ඉන්නව නැත්නම් මේ කුරානේ පාඩම් කරන්නවත් කුරානේ දේශනා කරන්නවත් කඩු 40ක් ඕනේ නැහනේ. ඒ කියන්නේ දැන් ත්‍රස්තවාදී ඒව ඇතුලට රිංගලා. එතකොට දැන් ඒවා වළක්වන්නේ කොහොමද අපි? හරි? එතකොට නැත්තම් මිනිස්සු දැන් පල්ලියක් ළඟින් යන්න වුණත් මිනිස්සු බය වෙනවනේ. දැන් වෙලා තියෙන එක. ඒකනේ වෙලා තියෙන්නේ. ඇයි මොන වෙලාවෙ කඩුවක් අරගෙන ඇවිල්ලා ගහයිද දන්නේ නැහැ. ඉතින් මේවා නියාමනය කරන මේ ස්ථාන නියාමනය කරන නීතියක් මේකෙන් ගොඩනැගෙන්නේ නැහැ. කලින් ගොඩනැගුණෙත් නැහැ. අද වෙනතුරු එහෙම හරියාකාර නීතියක් ඇත්තෙත් නැහැ. පවතින යම් යම් නීති උපයෝගී කරගෙන තමයි මේවා පිළිබඳ නඩු කටයුතු කරන්නේ. එතකොට අපි මේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පනතක් ගේනවා නම් එහෙම නැත්නම් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා කටයුතු කරනවා නම් අපි බලන්න ඕනේ මේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම. දැන් අනිත් එක තමයි දැන් බුර්කාව. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි පොදු ස්ථානයකට ඇතුල් වෙනවා නම් ඔහුගේ අනන්‍යතාවය නොපෙනෙන. දැන් අපි දන්නවා සමාජ මාධ්‍ය ජාලවල පේන්න තියෙන එකක් තමයි එක පිරිමි පුද්ගලයෙක් බුර්කාවක් ඇඳලා ඔහුව නිරාවරණය කරාම බැරි නම් පිරිමි. එතකොට ඔහු ගැහැණු කෙනෙක් වශයෙන් අඳින්නේ මේ සාම කටයුත්තක් සඳහා වෙන්න බෑනේ. මොකක් හරි අපරාධයක් කරන්න වෙන්න ඕනේ. බුර්කාවක් ඇඳගෙන යනවා නම් පිරිමි කෙනෙක්. එතකොට දැන් අපි බස් එකේ යනකොට අපි ගාව ඉන්න අපි වාඩි වෙලා ඉන්න පුද්ගලයා ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා අපි දන්නේ නැත්නම් ත්‍රස්තවාදියෙක්ද දැන් අපි දැන් බස් එකකට කෝච්චි එකකට නැග්ගාම ටිකක් මේ ත්‍රස්තවාදී පෙනුමක් තියෙන එහෙම නැත්නම් අපරාධකාරයෙක් හැටියට පේන්න දිනනවා නම් අපි එතනින් වාඩි වෙන්නේ නැත්නම් වෙනතනින් ගිහින් වාඩි වෙනවනේ. අපි ඕන කෙනෙකුට අයිතිය තියෙනවා තීරණය කරන්න තමන් කවුද ඇසුරු කරන්නේ කවුද ඇසුරු නොකරන්නේ කියලා. එතනම සම්බන්ධ කළා මම ඔබට එනවා. දැන් අර මේ ඔහු කියපු විදිහටම දැන් පල්ලි වලින් කඩු මතුවෙනවා. එතකොට තව අවියාවිදත් මතුවෙනවා පල්ලි එකක්වත් සීල් කරලා නැහැ. දැන් අපරාධ ස්ථානයක් හැටියට නම් කරලත් නැහැ. එහෙමම තියෙනවා. මේ අත්අඩංගුවට ගන්නවට මොකද්ද වෙන්නේ කියලා අපි දන්නෙත් නැහැ. ඔය බුර්කාව සම්බන්ධ ප්‍රශ්න වුණත් අර ඔහු කියපු එක්තරා පුද්ගලයෙක්ගේ සිද්ධිය ඒ පුද්ගලයා නිදහස් කරනවා. පොලිසිය දාන්නෙත් නැහැ අතරම. ඒ කියන්නේ පොලිසියෙන් කවුද කියලා යන්න කියලා. එහෙම තමයි වෙන්නේ. අපි දන්නේ නැහැ මේ මොකද්දවත් කියලා. මේ නීතිය ක්‍රියාත්මක වීමේ තිබෙන මේ අසාධාරණ ගතිය, අසමතුලිත ගතිය ඔබ කියවගන්නේ කොහොමද? දැන් මම ඊට ඉස්සෙල්ලා කියන්නම් ඇයි මේ කඩු හැදුවේ? කඩු හැදුවේ ඔවුන්ගේ ප්‍රයත්නය තිබ්බේ එකක්. දැන් මේක ඇත්තටම කළු ජූලියක් වගේ වෙන්න තමයි නිර්මාණය ආවේ. මේක ආවේ එකපාරට ඒගොල්ලෝ හිතුවා ජනතාව ගිහිල්ලා මුස්ලිම් පල්ලි වලට පහර දීගෙන යයි කියලා. එතකොට ඒගොල්ලන්ගේ ඩිෆෙන්ස් එකට ඒගොල්ලෝ කඩු විශාල ප්‍රමාණයක් හදලා තියෙනවා. ඒතකොට මේ පල්ලි වලට ඔබ නොදන්න කඩු විතරක් නෙමෙයි වෙනත් ඒවත් දීලා තියෙනවා. දැන් මේ වෙනකොට රජයෙන් පොලිසියෙන් අත්අඩංගුවට අරන් තිනවා කඩු හදපු කෙනා. දැන් කඩු හදපු කෙනාගේ මේ ප්‍රශ්න කරගෙන යනවා. කඩු හදපු එක්කෙනෙක්. දැන් ප්‍රශ්නේ ඒක නෙමෙයි. දැන් කඩු හදන එක්කෙනාගේ රැකියාව තමයි ඒක. දැන් මෙතන ගෙනල්ලා බලන්න මේ නීතියේ තියෙන දුර්වලතාවයත් ඒ අය දෙන ප්‍රකාශන මොනවද? මේ කඩු ගෙනාවේ තනකොළ කපන්න. මේ කඩු ගෙනාවේ ගස් කපන්න. මේවා පිළිගත හැකිද? ඒ නිසා තාම රජයට ලොකු බයක් තියෙනවා මේ එකදු ස්ථානයක් අපරාධනීය සිදු ස්ථානයක් ලෙස නම් කරන්න. අනේ අර පල්ලි ටික නම් කරා.
මොකද ඒගොල්ලෝ දන්නවා එහෙම ක්‍රිස්තියානි භක්තියන්ගේ ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් මෙතන හොඳට අධ්‍යයනය කරලා බලන්න කඩු ගෙනාවේ මොකටද? කඩු තියාගන්නේ මොකටද? අදටත් ඒවා සම්බන්ධව කිසිම ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා. දැන් මේ ආගම කියන්නේ ලේවල්ට සම්බන්ධ වෙන ඒවා. ඒ නිසා මේ ෆන්ඩමෙන්ටලිස්ට් නැත්තම් ඔය අන්තවාදී මූලධර්මවාදී අය මෙතුමා කිව්වා වගේ තරුණියන්ට ලං වෙන්න තියෙන එකම තමයි මේ අල් කුරානය පාවිච්චි කරමින් ඒන් කොටසක් කඩා ගන්න එක. දැන් මෙතන ඉන්න උලමාවරු කියලා අය. ඒ අය පැහැදිලිව කාන්තන් කුඩි නම් කරලා තියෙනවා මේවා ඉගැන්වීම් කරනවා. දැන් අදටත් ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ විරුද්ධ නෑ මේ බුර්කාවේ අයින් කිරීම. නමුත් නිද්‍රාශීලී පිළිවෙත කවුද අනුගමනය කරන්නේ? අර කෙනෙක් අන්‍යයෙකුමින් පෙනී සිටීමම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක්. ඒ යටතේ අඩු ගානේ අත්අඩංගුවට අරන් තියෙනවා. දැන් මම කියන්නේ සැලැස්මේ දෙවන අදියර ටිකක් පිටුපස්සට ගියා. මේ සැලැස්ම ආවේ ඊටාම අන්තරාකාරී ලෙස මොකද මේක හොඳක් දැනගෙන හිටියා මේක ඩිෆෙන්ස් කරගෙන හිටියා. දැන් සමහර පල්ලිවලට මේක කියලා තිබ්බා. තිබුණ හින්දා දෙයිවල වගේ පොලිසියෙන් මට ආරංචි තමයි ඒගොල්ලෝගේ ඒවා ආරක්ෂාව දාලා තිබ්බා. අනිත් පල්ලිත් විතරක් ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ සිද්ධියකට කලින් ඔබ කියන්නේ ප්‍රහාරයට කලින් මම පැහැදිලිව ඒක කියනවා. නිසා සිද්ධිය යම් පොලිස් ස්ථානාධිපති වරුන් දැනගෙන හිටියා. ඒගොල්ලෝ ඒ මට්ටමින් ක්‍රියා කරා. නමුත් වෙන අය ක්‍රියා කරේ නැහැ. මම මේක උදාහරණයක් බරපතල විදිහට ගත්තේ නැහැ කියලා ඔබ කියන්නේ. බරපතල විදියට ගත්තේ නැහැ. බරපතල විදියට අරගන්න තරම් මේගොල්ලොන්ට සාක්ෂි තිබුණේ නැහැ. හේතුව ඊටාම සූක්ෂම ලෙස තමයි මෙම බෝම්බ නිර්මාණය කරේ. දැන් මේ බෝම්බ නිර්මාණයට හවුල් වෙච්ච ඇමතිලකෝ. දැන් ගන්න පුළුවන් නම් 5000 ඇමතිගේ ලියුමට 25000ක් තඹ දෙන්න. ඒ කියන්නේ පතුරුන් කොපු තඹ මේවා ලස්සනට අපේ වෙන ජාතිකයෙක් කරා නම් මේවා දගස් කාලේ එළියට එනවා. ඉතින් මේවාට හවුහරණය දුන්න. මේවා පතුරෝපු අය කෝද? දැන් එතකොට අගමැතිතුමාට කියන්නත් බෑ මේවා දැනගෙන හිටියේ නෑ. මෙච්චර අය ඇවිල්ලා තියා වීසා නැතුව ලංකාවට. ප්‍රශ්නේ ඊට වඩා දුරදිග ගිහිල්ලා. දැන් අඩුම ගානේ මෙතුමා කියන විදිහට ඔය 600 උගන්නපු අය කෝද? ඒ අය ගැන සොයා බලනවද? දැන් ඒ අය මොන ආකාරයකටද ක්‍රියා කරන්නේ? ඔබ දන්නවා මේ නගරේ චණ්ඩියෙක් ඉන්නවනේ IRC ලිස්ට් එකට දානවා පොලිසිය. ලයිස්තුගත වෙනවා. ලයිස්තුගත. චාප තාමත් අපි සරලව හිතන්නේ. අපි නෙමෙයි මම නම් සරලව හිතන්නේ. මට වඩා මේ රාජ්‍ය නායකයෝ මේක තම මේ සරල ආකාරයට ගන්න. ඒ නිසා අඩුම ගානේ අපි හිතමු ප්‍රතිතස්ත පනත නැති වුණාට මේ අය පිළිබඳ සොයා බැලීම් කිරීම සඳහා දැන් මම ඊළඟට එනවා වැදගත් කාරණයකට. දැන් ජනාධිපතිතුමා කමිටුවක් දැම්මා. කමිටු වාර්තාවත් එළියට දැම්මා. කමිටු වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියලා කිව්වා. කෝ දැන් කමිටු වාර්තාව බාර දීලා තියෙනවා. කමිටු වාර්තාවේ පැහැදිලිව තියෙනවා වගකීම පැහැර හරපුවා. පැහැදිලිවම තියෙනවා වගකීම පැහැර හරපුවා. ඔන්න ඒකත් වැහුවා එපා. මම ප්‍රසිද්ධිය අභියෝග කරනවා. හිට පුළුවන් නම් ජනතාවට දෙන්න. ඇයි හංගගෙන ඉන්නේ? දැන් චාපා ඒක බරපතල දෙයක් මම මේ කියන්නේ. මොකද ජනාධිපතිතුමාම තමයි දැන් මේ සතියෙන් දෙන්න ඕන මේ වාර්තාව. දැන් සතිය ගිහිල්ලා ඉවරයි. සතිය දෙක ගිහිල්ලා ඉවරයි. ඒක කාගාවද තියෙන්නේ? නීතිපතිතුමා ගාවද තියෙන්නේ? ඒගොල්ලෝ කොහොමද ක්‍රියා කරන්නේ? ඇයි චාපතාම ජනතාවට හංගන්නේ මේ? ඒක ප්‍රශ්නයක් ඉතින් අනිවාර්යයෙන්ම මම අහන්නේ ඒකයි. ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා අඩු ගානේ දාන්නකො ප්‍රායෝගිකව මේ කොමිෂන් වාර්තාව. රටට මේ හෙලි කරන්නකො මේ වාර්තාව. ඉතින් මේවා දැඩි ප්‍රශ්න තියෙන දැන්. අපි ගැනත් කතා කරමු. දැන් මේ අපි නැවත ඔබ නවත්තපු තැනට ගියොත් මේ දැන් ත්‍රස්තවාදියාව ගලවා දැපීමේ උපක්‍රමයක් මේක. ඒක හරියට ත්‍රස්තවාදයෙන් නිදහස් කළ සාමාන්‍ය මිනිස්සු තමයි ත්‍රස්තවාදීන් බවට පත් වෙන්නේ. ඔබ තවත් කරුණු කිව්වා. දැන් මගේ ප්‍රශ්නේ මම නැවත ඔබට යොමු කරන මුල් ප්‍රශ්නේ දෙවෙනි කොටස දැන් මේ එක්සත් ජාතීන් සංවිධානය නැත්නම් රාජ්‍ය නොවන ආයතන වලට ඇමරිකාවට, ඉන්දියාවට, චීනට කාට හරි මේ රටේ පිට ඉන්න මිනිස්සුන්ට මෙහෙම එකක් අපිට දාන්න තියෙන මොනවා මොකද්ද? මේක කරපල්ලා කියලා. දැන් මේක විතරක් නෙමෙයිනේ. දැන් මේ රට
ඒකීය රටක් වෙනවද ෆෙඩරල් රටක්ද වෙනවද කියලාත් ඒගොල්ලෝ අපිට කියන්නේ. මේ රටේ බලය බෙදනවද නැද්ද කියලාත් කියන්නේ ඒ අය. දැන් ඇමරිකාව ඒකීය රටක්ද ෆෙඩරල් රටක්ද කියලා ඒ රටේ මිනිස්සු තීරණය කරන්නේ. එංගලන්තයේ මිනිස්සු ඒක ඒකීය රටක් හැටියට ඒ රටේ මිනිස්සු තීරණය කරන්නේ. ඉන්දියාව ඒ මිනිස්සු තීරණය කරනවා. දැන් අපිට තීරණය කරන්න බැරිද මේ රටේ බලය බෙදනවද නැද්ද කියලා? දැන් බලය නොබැතපු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෝකේ උන් තරම් තියෙනවනේ. දැන් රටක බලය බෙදීමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අතර සම්බන්ධයක් නැහැ. රාජ්‍ය ව්‍යුහය ප්‍රජාතන්ත්‍ර මේ බලය බෙදලා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන්නත් පුළුවන්, බලය නොබෙදා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන්නත් පුළුවන්. ඒ රටේ ප්‍රමාණය හා රටේ තියෙන සංයුතිය මත ඓතිහාසික තත්ත්වයන් මත රට මොන විදියේ ස්වභාවයක තියෙන කියලා. දැන් ඒ කොන්තරත් එක බාර අරගෙන තියෙන්නේ ඔය ඊනියා ඔබ කියන විදියට ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව. ඒ විතර නෙවෙයිනේ. දැන් අපි දැම්ම මේ අතුරුදහන් වීමේ අය පත් කරන්න කොමිසම පරණගම කොමිසම් සභාව කියලා. දැන් පරණගම කොමිසම් සභාව කර ඉන්නකොට මේගොල්ලන්ට පරණගම කොමිසම් සභාවෙන් කිව්වා මේ LTT තමයි මේ වැඩි හරියක් අතුරුදහන් කරන මිනිස්සුන්. මේක ගැන හොයාගෙන යනකොට ඒගොල්ලන් නිර්දේශ කරනවා පරණගම කොමිසම වහාම විසිර හරින්න ඕන. ඇයි? පරණගම කොමිසම කලේ මිනිස්සුන් අතුරුදහන් කරේ අපි හැමදාම නෙමෙයි. වැඩි හරියක් මිනිස්සු අතුරුදහන් කරේ LTT. ඒ නිසා LTT කරපු අතුරුදහන් පිළිබඳවත් පරණගම කොමිසම ඉතා පුළුල් ලෙස විශ්ලේෂණය කරනකොට මේගොල්ලෝ කිව්වා ඒක නවත්තන්න ඕනේ කියලා. ඒ විදිහට මේ මොකද අපේ අධිකරණය දැන් මේ රටේ හැම දෙයකටම මේ අධිකරණය හොඳයි. දැන් අග්‍රවිනිශ්චයකාරවරු පත් කරනවා, විනිශ්චයකාරවරු පත් කරනවා, ආණ්ඩුවත් ගිහිල්ලා එක මත විමසනවා. දැන් පාර්ලිමේන්තු ඉසුරු හැරීමට එදිරිව පෙනී හිටිනවා. එදිරියම තමන්ගේ පැත්තට තීන්දුව වෙනකොට හොඳයි. දැන් ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන්නේ මොකද්ද? ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන්නේ මේ අපේ අධිකරණෙ එච්චර හොඳ නැහැ. ඒ හින්දා මේ දෙමුහුන් අධිකරණ දාන්න ඕනේ කියලා ඒගොල්ලෝ යෝජනා කරනවා. මොකද දෙමුහුන් අධිකරණ දාන්නේ මොකටද? දෙමුහුන් අධිකරණ දාන්නේ මේ අපේ විනිශ්චයකාරවරුගේ කටයුතු කරන දැනීම හොඳ මදි. ඒ හින්දා අපිත් උඹලට දෙනවා විනිශ්චයකාරවරු. අපේ අග්‍රවිනිශ්චයක දැන් අලුත් කරන ව්‍යවස්ථා යෝජනාවලට අනුව අලුත් අග්‍රවිනිශ්චයකාරවරයාගේ විනය කටයුතු බාර දෙන්නේ කොමන්වෙල්ත් පොදු රාජ්‍ය මණ්ඩලයේ විනිශ්චයකාරවරුන්ට. කොහොමද වැඩි? දැන් මේ රට පාලනය කරන්නේ ලංකාවේ මිනිස්සු නෙමෙයි. මේ රටේ දැන් පාලකයා මේ ඊනියා ජාත්‍යන්තරය කියන විදියට ඇයි ඔබ මං හිතුවා තමයි මම හිතන්නේ ඔය ඊනියා කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් ඇයි එහෙම කරන්නේ? අපි දන්නවා ඔවුන් පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. ඔවුන් පිටිපස්සේ ඉන්නේ ওই ත්‍රස්තවාදීවම තමයි. අනිවාර්යයෙන්. මේ රටට විරුද්ධව ওই ලන්ඩන් නුවරයි ජෙනීවා නුවරයි පෙළපාලි යන ත්‍රස්තවාදීවම තමයි ওই ජාත්‍යන්තර ප්‍රජාව ඉස්සරහා ඉන්නේ. ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ප්‍රංශයේ විදේශ කටයුතු ඇමතිවරයා එංගලන්තයේ විදේශ කටයුතු ඇමතිවරයා ඒගොල්ලන්ගේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරලා ඒගොල්ලන් මෙහෙ එනවා කියන්න ප්‍රභාකරන්ව අල්ලන්න එපා කියලා. හරි? කියන්නේ ලෝකයේ ඉන්න දරුණුම ත්‍රස්තවාදී අල්ලන්න එපා කියලා කියපු රටවල් දෙකක් තමයි ලංකාවට ආවේ. දැන් ඒගොල්ලෝ තමයි අපිට කියන්නේ උඹලගේ රට මේ විදිය වෙන්න ඕනේ, බලය බෙදන්න ඕනේ, ත්‍රස්තවාදී පනත අවලංගු කරන්න ඕනේ, අපි කියන විදිය පනතක් ගේන්න ඕනේ, අතුරුදහන් වීමේ පනතක් හදන්න ඕනේ. අතුරුදහන් වීමේ කාර්යාල පනත හදලා කවුද ඔකටපත් කරේ? NGO කාර්යෝ. ලංකාවට විරුද්ධව ජෙනීවා නුවර ගිහිල්ලා ලංකාවට විරුද්ධව කතා කරන මිනිස්සු තමයි මේ කාර්යාලය පත් කරන්නේ අතුරුදහන් වීමේ. ඒකට ව්‍යවස්ථාදායක සභාවත් වක් කියන්න දෙපෙන්නේ. හරි. සම්පූර්ණ. ඔය ව්‍යවස්ථාදාව තම වංචාවක්. දැන් මේ පොලිස්පතිව ගෙදර යවුවා. පොලිස්පතිව ගෙදර යවුවේ මොකද? පොලිස්පති වැඩේ හරියට කරේ නැති හින්දානේ. දැන් පොලිස්පතිවරයා පත් කළේ කවුද? ඒ පත් වීම අනුමත කළේ කවුද? ওই අනුමත කරේමයි අනර්ගයි කියලා කියන මේ පොලිස්පතිව පත් කර කියන මේ ওই ව්‍යවස්ථා සභාවනේ. දැන් පොලිස් මහා ස්වාධීන කොමිෂන් සභාව කියලා එකක් පත් කළානේ. එකක් තමයි ජාතික පොලිස් කොමිෂන් සභාව. ඉතින් ජාතික පොලිස් කොමිෂන් සභාව ඔච්චර අනර්ග නම් මෙහෙම මේ මෙච්චර කඩු තියෙන දෙයක් නැහැ නේ රටේ. ඇයි?
ජාතික පොලිස් කොමිෂන් සභාව නම් මේ රටේ පොලිස් සේවයේ පත් කිරීම, විශ්‍රාම ගැනීම, විනය කටයුතු කළා මේ පොලිසිය පාලනය කරන්නේ රටේ පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාව නම් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති වෙන්න බෑනේ. මට ඒකට පොඩි එකතු කිරීමක් කරන්න ඉඩ දෙන්න. මම මේක බය නැතුව කියලා තියෙනවා මාධ්‍ය. ජාතික පොලිස් කොමිසමත් පාලනය කරේ පොලිස්පති. දැන් ජාතික පොලිස් කොමිසම කියනවා මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මේ දේ දෙන්න. පොලිස්පති දෙන්නේ නැහැ. පොලිස්පති ප්‍රබල විදියට ස්වාධීන කොමිෂන් සභාව හිටපු මර්ධනය කරා. මොකද එයාට හිතවත් අය දානවා මාධ්‍ය ප්‍රකාශක ලෙස. එතකොට මාධ්‍ය ප්‍රකාශකයා උඩුපුරනවා පොලිස්පතිට මොනවා හරි කියනකොට. මෙතන තනිකරම ජාතික පොලිස් කොමිසමේ හැව ඇරලා තියෙන්නේ. ඇරලා දැන් මෙහෙන් අරිනවා පොලිස්පති ජාතික පොලිස් කොමිසම මේ අයව උසස් කරන්න. බෑ අත්සන් කරන්නේ. එතකොට මූලික ගැටලුව තමයි පොලිස්පති කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්. ඔය ජාතික පොලිස් කොමිසම ඕනේ නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා රාජ්‍යයේ විශ්වාසය තියෙනකන් තමයි යා ඉන්න ඕනේ. අනිත් එක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පොලිස්පතිව නිදහස් කළත් නැහැ. නිදහස් කරපුවා ඉන්නව කොමිෂන් සභාවල ඉන්න අය. ඒ නිසා රූකඩ ටිකක් දාගත්තේ. මේ රූකඩ දන්නේ නැහැ මේ රටේ වෙන දේවල් මොනවද කියලා. ඒ නිසා අපරිමිත හර්කියුලිස් බලයක් ලබා ගත්ත පොලිස්පති. මේ පොලිස්පති කරන හැම ක්‍රියාවක්ම අගමැති ජනාධිපති අනුමත කරා. අනුමත කරා. බොහොම අමාරුවෙන් තමයි අර පොලිස් අධිකාරීවරයාට කිසිම දෙයක් නොදී ඔගෙන් පලිගන්න පටන් ගත්තේ. ඒ නිසා ජාතික පොලිස් කමිසමේ සුක්කානම තිබ්බේ පොලිස්පති ගාව. අවසානයේදී අර හිටපු ජාතික පොලිස් කොමිසමේ සභාපතිද කවුද කියන නීතිඥ මනතුංග මොනවද කරේ අවසානයේ? අනේ පොලිස්පති ගෙනත් දෙන ඒවා අත්සන් කරනවා. ඒ නිසා මේ හැම කොමිසමක් එකයි. ස්වාධීනයි කියන මානව හිමිකම් කොමිසම මොකද කරේ? රට විනාශ කරලා තනි කර. රාජ්‍යය වෙනුවෙන් කරන ප්‍රකාශ නෙමෙයි එහි ඉන්න සභාපතිනිය කියන්නේ. තනි කරම අපි දොහොත් මුදලින් පිළිගන්නවා එක්සත් ජාතීන්ගේ. මොකද්ද මේ රට කරන්නේ? මේ ස්වාධීන කියන මැතිවරණ කොමිසමකෝ සත්ත පහකට වැඩක් නැහෙනි. අඩුම ගානේ ස්වාධීන කොමිසමක සමාජිකයෙක් නම් ස්වාධීනව ඉන්න ඕනේ. එයා යනවා මැතිවරණ එපා කියලා අධිකරණයට. මුළු රටම හැල්ලුවා. මැතිවරණ කොමසාරිසුත් ටික කාලයක් වීරයෙක් වෙලා ඊට පස්සේ වීරයෙක් නෙමෙයිනේ. ටික කාලයක් එයා දැන් රූකඩේ දැන් රූකඩයක් වීලුකාරයෙක් වුණා. ඉතින් යන්නකෝ අධිකරණයට. මේ නිකම් මේ ඔක්කොම මෙහෙවන රාජ්‍ය නොවන සංවිධාන මාලාවකින් යන්නේ. ඔබ දන්නේ මෙතුම කිව්ව එක හරි. දැන් කවුද අතුරුදහන් වූවන්ගේ කොමිසමේ ඉන්න සභාපති? කවුද අතුරුදහන් වූවන්ගේ කොමිසමේ ඉන්න ප්‍රධාන ඔය ඉන්නේ ෆර්නෑන්ඩුලා නිමර්කල? මේ අයව ලේසියෙන්ම තල්ලු කර. මං අහනවා විජිත හේරත් මොකද කරේ කියලා. අනේ මම නම් විරුද්ධ වුණා මේක අය පත් කරනකොට. ඔය ජනතා විමුක්ති සමාජිකයන් නෑ මේ ඔක්කොම තෝතැන්න. මෙතන මුදල් බලය රාජ්‍ය ශේෂ්ඨාධිකරණයට අපහාස කරනවා නෙමෙයි උතනක් තියෙනවා ප්‍රශ්න රාශියක්. ඒකම ඇත්ත. ඔබට තේරෙන්නේ මේ කියන්නේ ජනතාවත් නිකන් මම්මුලා වෙලා ජනතාව අපෙන් අහනවා මොනවද කියලා. අපි සත්‍ය පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේවා තනි කරම බොරු කොමිසම්. කතානායක තමයි තනි කරම මේවට වග කියන්න ඕනේ. ජනතා මුදල් නාස්ති කිරීමක් විතර අවසානයේ. සතභාග කතාවක් නැහැ නේ පූජිත් ජයසුන්දර ගැන කතානායක. අනේ සිල් අරගෙන වගේ තමයි ඉන්නේ. ඇයි බැරි ව්‍යවස්ථාදායක සභාවට මෙයා මේකේ වගකීමක් තියෙනවා මේක අයින් කර. දැන් කොමිසමක් දැම්මනේ. දැන් කොමිෂන් වාර්තාව කෝ? ඒකේ තියෙනවා වගකීම ගැන. මේවා තවත් මුලාවක්. දැන් ජනාධිපතිතුමා රස්සම් කරනකම් මං ඉන්නේ මරණ දඬුවම දෙන දිනේ බලන්න. ඒක ඔක්කොම ලස්සනට යට ගියා. ඒ සියලු දේවල් ඉතාමත්ම මේ උපක්‍රමශීලීව මදුසුත් බේරෙනවා. මදුසුත් බේරෙනවා, ගෝලියොත් බේරෙනවා, කංජපාණිලත් බේරෙනවා. මේ රටේ නීතිය අන්ත තුප්පයි දැනට දාලා. අපි එතනට දැන් වෙලාවත් කළමනාකරණය කරගන්න දැන් අපි අන්තිම වටය. දැන් ඔබට යම් වෙලාවක් දෙන්නම් ඔබේ දැන් මේ සියල්ලත් එක්කම අමාරු වැඩක් මේක. මේ ටිකත් සංක්ෂිප්ත කරලා අපි දැන් මේ කතා කරන අතරේ පණිවිඩ දෙකක් දෙන්න ඕනේ. එකක් පණිවිඩ තුනක් දෙන්න ඕනේ. එකක් මේ ඊනියා ජාත්‍යන්තරයට ඒක ඉංග්‍රීසි භාෂාවෙන්.
දෙකම ආණ්ඩුවට ජනාධිපති අගමැති මේ පාලකයින්ට අනිත් එක මිනිස්සුන්ට අපි දැන් කරන දේ කියන්න එපා. අපි දැන් මොකද්ද කළ යුත්තේ? මොකද්ද මේ කතාව? කලින් මං කිව්ව එකට පොඩි සම්බන්ධ කරගෙනම මම ඒක කියන්නම්. දැන් ওই ව්‍යවස්ථා සභාවේ දැන් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 225ක් ඉන්නවා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න ওই 225 මොනවද කරන්නේ කියලා. දැන් මේ පොලිස්පති ආදී පුද්ගලයන් පත් කිරීමට ওই 225 දායකත්වයක් තියෙනවනේ. හරි. ඕක පාර්ලිමේන්තුවේ කමිටුවක් හැටියට තිබ්බට කතානායකවරයා මූලාසනයේ ගත්තට අගමැති විපක්ෂ නායකයා කලින් රනිල් වික්‍රමසිංහයි ඔය සේරම පත් කරේ රනිල් වික්‍රමසිංහයි සම්බන්ධනුයි එකතු වෙලා ඒ අය 5 දෙනෙක් ඒ දෙන්න 5 දෙනෙක් පත් කරනවා. ඉතින් අපි 225 മന്ത്രിවරු යවලා වැඩක් තියනවද? මේක පත් කරන්නේ අගමැති විපක්ෂ නායකයයි එකතු වෙලා වාඩි වෙලා 5 දෙනෙක් පත් කරනවා. මොකද ඒකේ බහුතරය කියන්නේ 5යි. එතකොට අගමැති විපක්ෂ නායකයි එකතුව 7 දෙනෙක් ඉන්නවා 9 දෙනාගෙන්. ඡන්දේ පාවිච්චි කළ හැකි 9 දෙනාගෙන් 7 දෙනෙක් ඉන්නවා. එතකොට බලන්න මොකද්ද මේ ඊනියා ප්‍රජාව කළේ? අපේ මේ දකුණේ ඉන්න മന്ത്രിවරුන්ගේ මතය මේ රට පාලනය කිරීම වැළැක්වීම සඳහා තමයි මේ ওই ව්‍යවස්ථා සභාව පත් කරේ. මේ ව්‍යවස්ථා සභාව පත් කරේ ස්වාධීන කොමිෂන් සභාව දාන්න නෙමෙයි. මේ රටේ සමස්ත ජනතාවගේ මතය නිරූපණය නොවෙන්න. එතකොට ඒකේ ඉන්නේ කවුද? එන්ජිஓකාරයෝ. දැන් ওই පත් කරන 5 දෙනාගෙන් 3 දෙනෙක් එන්ජිஓකාරයෝ. එතකොට ඒගොල්ලන්ව ඕකට පත් කරගන්නවා. ජාත්‍යන්තරයට පුළුවන් ඒ අය හරහා මේ රටේ කරන පත් කිරීම අගවිනිසුරුතුමා, නීතිපතිතුමා, පොලිස්පතිතුමා, සියලු විනිශ්චයකාරවරු, පොලිස් කොමිෂන් සභාව, මැතිවරණ පාලනය, රාජ්‍ය ජාතික ආරක්ෂාව, රටේ අධිකරණ පද්ධතිය මේ සේරම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරන එක තමයි මේ ජාත්‍යන්තර ප්‍රජාව කළේ. මේ රට අද පාලනය කරන්නේ මේ එන්ජිஓ කාර්යෝ විසින්. දැන් මේ ත්‍රස්ත පනත ගින් අහන්න නීතිපති කෙනෙක් පිටුම්පත් දෙපාර්තමේන්තුවෙන්ද කියලා මේක හැදුවේ. ওই අතුරුදහන් වීමේ කාර්යාලය පනත හැදුවේ නීතිපති පිටුම්පත් දෙපාර්තමේන්තුවෙන්ද කියලා අහන්න. ওই දැන් යෝජනා කරලා තියෙන ව්‍යවස්ථාව හැදුවේ නීතිපති පිටුම්පත් දෙපාර්තමේන්තුවද කියලා අහන්න. ওই අතුරුදහන් වීමේ ප්‍රඥප්තිය නීතිගත කිරීමේ පනත හැදුවේ ඒගොල්ලෝද? නේ. මේව පිටරටින් හදනවා. අපි අස්සම් කරන ගිවිසුම් පිටරට හදනවා. ඒ පිටරට අය මෙහි එන්ජිஓ ස්ථාපනය කරලා තියෙනවා විශාල මුදල් සම්භාරයක් යොදලා උපාය මාර්ගික විශේෂඥයෝ මේ රටේ ඉන්නවා. මේ රටේ නීති අධ්‍යයනය කරන, මේ රටේ සමාජය අධ්‍යයනය කරලා උපාය මාර්ගිකව මේ ලංකාවේ ජනතාවගේ අභිමතය, ඒ අයගේ කැමැත්ත කැමැත්ත මේ ජනතා පාලනය නිරූපණය නොවන තැනට ගෙනෙන්නට කරන්න පුළුවන් උපාය මාර්ගික ඒ උපාය මාර්ගවල ප්‍රතිඵල තමයි මේ. ඉතින් මේක ඉතාමත්ම සැලසුම් සහගත දෙයක්. ඉතාමත්ම සැලසුම් සහගතයි. ඉතින් රටේ පාලනය කරන නිලධාරීන් පත් කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට ඕන විදියට නම් අපේ නීති හදන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට ඕන විදියට නම් අනාගත ව්‍යවස්ථාව හදන්නේ ওই ජාත්‍යන්තර ප්‍රජාවට ඕන විදියට නම් මේ රට ඌට වඩා හොඳයි ඇමරිකාවටම බාර දුන්නොත්. අඩු ගානේ එතකොට අපි ඇමරිකන් පුරවැසියෝ නම් එහෙම නැත්නම් අපි එංගලන්තේ පුරවැසියෝ නම් උන් අපිට ඒ විදියට සලකයි. දැන් අපි නිකන් ඔවුන්ගේ වහලුම් බවට පත් වෙලා ඉන්න මේ භූමිය අත්පත් කර ගැනීම සඳහා මේ රට තුල ත්‍රස්තවාදයක් ඇති කරලා මේ රටේ සම්පත් ටිකත් ඒගොල්ලෝ අරගෙන ඉඩම් ටිකත් ඒගොල්ලෝ අරගෙන ව්‍යාපෘති ටිකත් ඒගොල්ලෝ අරගෙන රටේ පාලනයත් ඒගොල්ලන්ගේ අතට අරගෙන ලංකාවේ අගමැති ජනාධිපති කැබිනට් මණ්ඩලයයි മന്ത്രി කියලා නිකන් දුඹුරුහම් තියෙන නිකන් මිනිස්සු ඉන්නවා ජාත්‍යන්තර ප්‍රජාව විසින් පාලනය කරන NGO විසින් පාලනය කරන. අපි ඡාපා කළ යුතුව තියෙන්නේ වහාම මෙන්න මේක නතර කරන්න ඕන. මේ රට ජාත්‍යන්තර ප්‍රජාව විසින් කරන පාලනය වහාම නතර කරන්න ඕන.
මේ ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධවත් මම එක දෙයක් කියන්න ඕන මේ කාලය අවසන් වෙගෙන යන නිසා අපි මේ හදිසි නීතිය යටතේ බුර්කාව තහනම් කරාට එහෙම නැත්නම් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තට ওই තව ටික දවසකින් ඡන්දෙම කිට්ටු වෙලා NGO කාර්යෝ කෑ ගහන්න පටන් ගන්නවා මේ ওই සිවිල් රයිට්ස් මූව්මන්ට් සරෝ මේවා කියන පුද්ගලයෝ කෑ ගහනවා මේ අපේ අයිතිවාසිකම් නැති වුණා කියලා. ඊට පස්සේ එතකොට දැන් ත්‍රස්තවාදී පොඩ්ඩක් මතු පිටින් නෑ වගේ වුණාට පස්සේ ඒගොල්ලෝ කියනවා දැන් බය වෙන්න දෙයක් නෑ. අපි මහජන ආරක්ෂාව ඉවත් කරනවා. ඉවත් කරපු ගමන් අර කඩු ගේන්නත් පුළුවන් පල්ලිවලට. පල්ලිවල පාලනයකුත් නෑ. මද්‍රසා ඉස්කෝල පාලනයකුත් නෑ. බුර්කාව පාලනයකුත් නෑ. අර යටින් ත්‍රස්තවාදය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නැවත සකස් කරනවා. වහාම මේ රටේ පනතක් ගේන්න ඕන නීති ගේන්න ඕනේ. මේ ත්‍රස්තවාදී නිෂ්පාදනය කරන ෆැක්ටරි ඇතිවීම වැළැක්වීම සඳහා. ඒක සාමාන්‍ය නීති යටතේ ගේන්න ඕන. මේක මහජන ආරක්ෂක පනත යටතේ ගෙනල්ලා ඒ පනත ක්‍රියාත්මක වීම නතර වුණාම මේ වැඩි කෙලවර වෙනවා. ඒ හින්දා මේක මේ දැන් ජනතාව නොමග යවන වැඩපිළිවෙලක් මේ යන්නේ. මොකද ඔච්චර ඉක්මනින් පනත් හදන්න පුළුවන් අතිදක්ෂයෝ මේ ආණ්ඩුවේ ඉන්නේදී මහජන ආරක්ෂා පනත යටතේ ඕව තහනම් කරන්න ඕනේ. එක වාක්‍යනේ ඕනේ. ওই පනත හදන්න. ඒකම දාන්න තුනේ සාමාන්‍ය මේ 225 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මොකටද මේ රටේ ඒ බුර්කාව තහනම් කරන් පනතක් ගේන්න තිබුණා. ওই මේ කඩු එකතු කරන මේ පූජනීය ස්ථාන කියලා කියන ඒවා පාලනය කිරීම සඳහා ඒවා වල ත්‍රස්ත කටයුතු මම කියන්නේ අයගේ ආගමික කටයුතු පාලනය කරන්නේ නෙමෙයි. ඒ ත්‍රස්ත කටයුතු වැළැක්වීම සඳහා පනතක් ගේන්න පුළුවන් නේ. එහෙම පනතක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඉතින් එවැනි තත්වයක් අපේ රටට ඇති වෙලා තියෙන්නේ. මේ රට මේ විදිහේ NGO කාර්යෝ සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පාලනය කිරීම ඉස්සෙල්ලා නතර කරන්න. මේ රටට ආදරය කරන පාලකෙක්ව පත් කරගෙන කවුරු හෝ වේවා මේ රට දේශීයව හිතන දේශීය ආර්ථිකයක් ගැන හිතන එහෙම නැත්නම් රටේ තියෙන සම්පත්තික පිටරට විකුණන පාර්ලිමේන්තුවටත් නොකිය කැබිනට්ටුවටත් නොකිය ගිහිල්ලා අපේ ඇමතිවරු ගිහින් අස්සම් ගන්නවා වෙළඳ කිවිසුම්. අන්න ඒක අපි වහාම නතර කරගන්න. නැත්නම් මේ රටට ත්‍රස්තවාදීනේ මොනවා වුණත් මේ රටේ තියෙන සම්පත්තික පිටරටයට වික්කට පස්සේ අපිට ඉතින් ආරක්ෂා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ. What should we do in English? We should see that the present governance is eradicated from this country. Number one. Because they are acting on the instructions of foreign elements against Sri Lankan interests. They are selling Sri Lankan assets to foreigners. They prepare all these laws according to their requirements and not according to our requirements. So we need to create a situation that this country is governed by Sri Lankans who love this country and not by agents of foreign agencies. That is what is in That's it, yes. අපි මුලින්ම ඔබේ සිංහල භාෂාවෙන් කරන කෙටි කිරීම සමරයිස් කළා. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් කැමති විශේෂයෙන්ම රාජ්‍ය නෝන ආයතන ජාත්‍යන්තරයේ තානාපතිවරු සිංහල නොතේරන අයටත් මේ අපේ සංවාදයේ අවසානයේ ප්‍රබල පණිවිඩයක් හැටියට ගෙනියන්න. කැබිනට් එකට බුර්කාව තහනම් කිරීමේ යම් කිසි යෝජනාවක් ගෙනාව. තලතා අතුකෝරල අධිකරණ ඇමති. කවුද මේකට විරුද්ධ වුණේ? බොරුවක් දැම්මනේ. අපි අහන්න ඕනේ උලමාවරුන්ගෙන්. උලමාවරුන් පැහැදිලිව කිව්වා මේක තහනම් කරන්න කියලා. අන්න බෝලේ බැස්සුවා අගමැතිතුමා, මලික් ඇමතිතුමා සහ මංගල ඇමතිතුමා. දැන් එතකොට මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුලත් යමක් කරන්න ඉඩ නොදෙන්නේ ඒවට සම්බන්ධ විශාල රාජ්‍ය නොවන සංවිධාන. මංගල ඇමතිතුමා මොර දුන්නනේ. මේක තහනම් කරන්න බෑ කියලා. ඒ නිසා අන්න ඒ කොටස් වලට හරි අවබෝධ වෙනවන. නමුත් මේ කොටස් වලට පණ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ බෑක් බෙන්චර්ස් වලට අම්මේ හඬ නගා කියන්නේ හිරුනි කාලය. නමුත් එක වචනයයි දාන්නේ ඒගොල්ලෝ
out chess එකේ. ඉතින් මෙතන වෙන දේ තමයි මම කියන්නේ මේ අන්තවාදය වැපුරපු මේ ත්‍රස්තවාදීන්ට මේ තැනට එන්න ඉඩ දුන්න අනුබල දුන්න ප්‍රබල ඇමතිලා ආණ්ඩුකාරවරු කීප දෙනෙක් ඉන්නවා. අඩුම ගානේ ඒ අයගෙන් ඇහුවද දැන් මෙතන හරි වැරද්දක් වෙනවා. අර ඇමතිතුමා අහිංසක රාජ්‍ය නිලධාරියෙකුත් ගෙනල්ලා ඉඳුවනේ ප්‍රෙස් එකේ. මම දන්නේ මේ රාජ්‍ය නිලධාරියාට ආත්මයක් තියනවාද කියලා. ඒ කලිසෝකුයි කමසිංහල කතා කරා. මොකද්ද කියන්නේ? කියන්නේ අර දුන්න එක අනුමත කරා ත්‍රස්තවාදීන්ට. දැන් මේක පියවරක් කරගෙන නැහැ. මම කියන්නේ මේ 130 මල්ලල වැඩක් නැහැ. 130ම නිදාස් කරලා දැම්මත් කමන්නේ. මොකද හේතුව මේකේ මුල තියෙනවා තාම. මොකද ඒ අයට විදේශවලට යන්නත් පුළුවන්, එන්නත් පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඒතකොට මේවා හරහා ක්‍රියාත්මක වෙන බලවේග ආරක්ෂා කරන තැනැත්තෝ ඉන්නවා. වනාත විල්ලුවේ සිද්ධියේදී ඉතා පැහැදිලිව මේක කර පොලිස් නිලධාරිය. දැන් බලන්නකෝ අර සහරාන්ගේ අම්මද පුංචි අම්මද දුවවද බලන්න ඇමති කෙනෙක් ගියාම ඒ ඇමතිතුමාට යන්න දුන්නේ නැහැ කියලා එතන හිටිය පොලිස් අධිකාරියෝ මාරු කරා. දැන් කෝ ජාතික පොලිස් කොමිසම ඒ වෛද්‍ය නිලධාරියට ප්‍රශ්නයක්. දැන් කෝ ජාතික පොලිස් කොමිසම ඔබ නිදිද බැරි නම් ඉල්ලාස්විලා පුළුවන් කෙනෙකුට දීලා යන්න ජාතික පොලිස් කොමිසම. කොහොමද මේව මාරු කරන්නේ? ප්‍රශ්නය දරුණුයි. තාම විසඳලා නැහැ. අනේ ප්‍රශ්නේ පටන් ගත්ත විතරයි. පටන් ගත්ත විතරයි. මේකේ ලස්සන රෝල් එකක් ප්ලේ කරනවා මේ රජයේ බලයට ගෙනාව රාජ්‍ය නොවන සංවිධානය මේ ත්‍රස්තවාදයේ වපුරන්නේ විපක්ෂය. මම දන්නේ මේක මේ මොන කටකින් කියනවාද කියලා. ඒ ඒගොල්ලන්ට ඩොලර්ස් එනවනේ ඔක්කොම. ඒක කියන තමයි ඩොලර්ස් එන්නේ. ඩොලර්ස් එනවා ඩොලර්ස් එන්නේ එක කිව්වොත් තමයි. ඒකට ජාතිකවාදයට කිසිම මෙතන මතයක් නැහැ. ඉතින් මං කියන්නේ දැනට හෝ රටට හිතදායි විදිහට හිතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේක පරාජය කරන්න කොහොම හරි. ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඔබ මේ කියන්නේ ත්‍රස්ත පනත සම්පූර්ණයෙන් පරාජය කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා ඉදිරියට එන්න, පූජක බැතිමතු ඉදිරියට එන්න, කාඩිනල් ගරු රංජිත් මැල්කම් මැතිතුමා ඉදිරියට එන්න. ඇවිල්ලා කියන්න ඔබේ කට්ටියට. මොකද මේක ඔබට විනාශයක් වෙනවා. තව පල්ලි කැඩෙන්න පුළුවන් මේ විදිහට ගියොත්. මේකෙන්ද එන අය ආරක්ෂා වෙනවනේ. ඒතකොට මට කියන්න තියෙන දැන් මේ හැම දෙයක් පිටුපසම අපිට ඉන්නවා නම් ජාත්‍යන්තර බලවේගය අපි ගලවන්නේ කොහොමද? ඒක පුළුවන්. අපි 70 77 කාලය තුල ස්වදේශ ආර්ථිකයක් රට නංවා ගන්න පුළුවන් කොහොම හරි. මාව සේතුන්ලා කොහොමද රට නැංගුවේ? ඒක බැරි කමක් නැහැ. ඒ සඳහා කැප වෙන්න ජනතාවටත් සම්පූර්ණ අයිතියක් තියෙනවා ඒ දේ කරන්න. ඉතින් මේවා මෙහෙවන බලවේග දැන් ලංකාවට ඇවිල්ලා ඉවරයි. මොසාඩ් ඇවිල්ලා ඉවරයි, CIA ඇවිල්ලා ඉවරයි, FBI ඇවිල්ලා ඉවරයි, රෝ හැමදාමත් ඉන්නවා. හරි ලස්සනට ඒගොල්ලෝ භූමි භාග නිර්මාණය කරනවා. අපි ඊළඟ කොහෙද මේකේ වාඩිලා ගන්න. චීනය අහෙන් අසරණ වෙලා ඉන්නවා විද්‍යාඥයෝ 4 දෙනෙක් එහෙම ඝාතනය වෙලා තියෙනවා. ඉතින් මේ අතර ලොකු ජාත්‍යන්තර නූලක අපි පැටලෙලා තියෙනවා. ඒ නූල තවත් අවුල් කරන්න තමයි මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක කරන්නේ බුද්ධිමත් ජනතාව හේතු කරගෙන. මම පිළිගන්නවා. රටට අවශ්‍ය කොන්ද කෙලින් තියෙන ස්වාධීන නායකෙක් අවශ්‍යයි. ඔව් හමුදාවෙන් ආවද ඔව් සිවිල් වලින් ආවද කියන එක මට ගැටලුවක් නැහැ. අපි මේක හදා ගන්න ඕනේ කොහොමද? ඒතකොට මේක අපි කොහොමද මෙහෙයවන්නේ? මෙහෙයවීම සඳහා සියලු ජාතික හිත මාදී ජාතික මාමකත්වයෙන් ඉන්න මුස්ලිම් වරුනුත් අපිත් එක්ක එකතු වෙනවා. ඒ අයට තේරෙලා තියෙන්නේ මොකද? ඒ අයට ලොකු පහරක් වැදුනා. මේ කියන ඔබට තේරෙන්නේ මම කියන දේ ඒ අයගේ ව්‍යාපාර වලට වැදිලා තියෙන පහර. ඒ නිසා තමයි ඒ අයම මේ අයව සමහර වෙලාවට දැන් කොටු කරලා දෙන්නේ. ඉතින් මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන I will summarize this in English. Yes, please. Those possibles and also prominent ministers who actually instructed these terrorist groups and even fundamentalists and promote the terrorism should be immediately arrested under even this emergency regulation and questioned. Because these people, most of the politicians who are in power hungers. See Diga Madulla Kantankudi Kalmuni, 45,000 votes for UNP. Maithripala Sirisena. Mahinda Rajapaksa only 5,000. So if these 45,000 votes actually lost, they lost the election. So that's why
people must understand properly those who love the country and those who betray the country. So even foreign elements, I say, they may not worried about other countries. Think like Cuba, think like Russia. They have a force. They think they are mother country, even as USA. So I urge from the clergy, I urge from students and those who love this country, go and lobby your parliament members from tomorrow not to pass this bill as an act. For the moment, the shortest story is that. The longest way, we have to see how to save our country, for we need a leader with a grassroots level, with a backbone to develop next 10 years. Thank you very much. අද කාර්යබහුල වෙලාවක හදිසිය අපි හම්බුනේ මම පැත්තෙන් ජනාධිපති නීතිඥ මනෝහර ආර්ධසීල ඔබට ස්තුතියි. ඒ වගේම දකුණු පැත්තේ මහාචාර්ය ප්‍රතිභා මහනාමේව දවස් කිහිපයකට ලංකාවට ඇවිල්ලා ඔබ අපිත් එක්ක සාකච්ඡා 3-4කටම සම්බන්ධ වුණා. මේ වැඩ ඉවර නැහැ. කිව්වත් වගේ මේ කතාවක් නෙවෙයි වැඩබිමක් අපි සටන් කරනවා, කරුණු හොයනවා, එකතු කරනවා, මිනිසුත් එක්ක වැඩ කරමින් ලංකාව වඩා යහපත් තැනකට තල්ලු කරගන්නේ කොහොමද කියන දිගු කාලින අරගලේ අපි නියැලෙනවා. අපි ඔබ සමගයි, ඔබත් අපි සමග එකතු වෙන්න. ඔබට ස්තුතියි. ජය. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටින් Transcends Party Politics.